දරුවනි සුබ උදෑසනක්. ඕගොල්ලන්ට මාව ඇහෙනවද? ඔව් සර්. හරි. අපි එහෙනම් ඇගීම බලමු. ප්‍රස්තාර සම්බන්ධව ඒකක ඇගීමක් මම සකස් කරලා ඔබට එව්වා. පුතාලගේ උත්තර මේ වෙනකොට ලැබෙනවා. මම ඒක ගෲප් එකට දාන්න. මම ගෲප් එක දැන් ඕගොල්ලන්ට විවෘත කරලා තියෙන්නේ. ඒ අතර දැන් රතු පෑන පැන්සල සූදානම් කරගෙන ඉතාමත්ම උමනාවෙන් මේ වැඩේට අනුගත වෙන්න. හරි? එතකොට ඕගොල්ලන්ට ප්‍රස්තාර පාඩම සම්බන්ධ යම් තක්සේරුවක් ලබා ගන්න පුළුවන් කොයි වගේ මට්ටමකද ඔබේ සාධන මට්ටම තියෙන්නේ කියලා. එතකොට මේ පරීක්ෂණයේ පළවෙනි ප්‍රශ්න පහ මම සකස් කරේ බහුවර්ණ ස්වරූපයට ලකුණු දෙක ගානේ. පස්වෙනි ප්‍රශ්නේ උත්තරයක එක වගේ උත්තර දෙකක් තිබුණා. මම ඒක දැනුවත් කරා. ගෲප් එකට දැම්ම ඔයගොල්ලෝ ඒක හඳුනාගත්තද දන්නේ නැහැ. හරි. අපි පළවෙනි ප්‍රශ්නෙට ගියොත් පළවෙනි ප්‍රශ්නය මේ ශ්‍රිතේ ප්‍රස්තාරයේ ස්වභාවය පිළිබඳව තමයි දුවේ පුතේ ඔබෙන් අහන්නේ. මේ ශ්‍රිතේ ප්‍රස්තාරයේ ස්වභාවය. අවමයක් සහිත පරාවලයක්ද නැත්නම් උපරිමයක් සහිත පරාවලයක්ද කියලා තමයි ඔබෙන් විමසා බලන්නේ. එතකොට අපි දන්නවා මෙතන මෙන්න මේ y සමානයි x වර්ගය අඩු කිරීම 2x අඩු කිරීම 3 මෙන්න මේ x වර්ගයේ සංගුණකය දිහා තමයි අපි අවධානය යොමු වෙන්නේ. මේ අවධානය යොමු වෙන්නේ x වර්ගයේ සංගුණකයේ ලකුණ ධන නම් අනිවාර්යයෙන්ම පුතා මෙයා අවමයක් සහිත පරාවලයක් තමයි උත්තරේ වෙන්නේ. මෙයා අවමයක් සහිත පරාවලයක්. ඔබේ උත්තරය අවමයක් සහිත පරාවලයක් කියන එක තමයි වෙන්න ඕනේ. එහෙම වුණොත් ඔබ එතකොට ලකුණු දෙකක් ඔබට ලැබෙනවා. ඒ විදිහට දාගන්න. ලකුණු දෙකක් ලැබෙනවා. අවමයක් සහිත පරාවලයක්. දෙවෙනි ප්‍රශ්නෙට ගියොත් මේ ශ්‍රිතේ ප්‍රස්තාරයේ ඇඳීමට සකස් කළ අසම්පූර්ණ අගේ වගුවක් තමයි අහන්නේ. අසම්පූර්ණ අගේ වගුවක් ඉස්සන ගැලපෙන අගයන් යුගලයේ පිළිවෙලින් වන්නේ. එතකොට අපි මෙතන ගත්තොත් එහෙම දරුවනි ඔබට පෙනෙයි මේකේ සමමිතිකත්වයේ සලකලා පුරවන්නත් පුළුවන්. මේ සමමිතිකත්වයේ සලකලා ඔබට ගන්නත් පුළුවන්. මෙතන ඍණ 2 මෙතන පුංචි වැරද්දක් වෙනවා නේද? 4 මෙතන 4 ආදේශ කරොත් අපි බලමු 4 වරක් 4 16යි 4 වරක් 4 16යි. ඔව් ධන 2 එතනට එන්නේ. මෙතන බිංදු ආදේශ මෙන්න මෙතන ධන 2 පුතේ. හරි ධන 2. එතකොට මෙතන ධන 2 එහෙමනම් මෙයා 7 කියලා අපිට ගන්න පුළුවන්. මෙයා 7. මෙතන තමයි අපි ආදේශ කරලා ගන්න වෙන්නේ. එතන ආදේශ කරොත් එහෙම මෙතන 2 වර්ගය අඩු කිරීම 4 වරක් 2 එකතු කිරීම 2. එතකොට 4 වරක් 2 8 එකතු කිරීම 2 4 4යි 2යි 6යි උත්තරේ මෙතන එන්නේ ඍණ 2. මෙතන ඍණ 2. එහෙමනම් එන්නේ 7 ඍණ 2. 7 ඍණ 2 තමයි ඔබේ උත්තරේ වෙන්නේ. ඒ කියන්නේ C1. ඔබේ පිළිතුර C වෙන්න ඕන. C වෙන්න ඕන. මෙතන ධන 2 වෙන්න ඕන. ඒක ඔයගලන්ට තේරෙන්න ඕන. ඒ අනුව මෙතනට ලකුණු 2යි. ඔය විදිහට දාගන්න. ඊළඟට අපි එනවා තුන්වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 3ට ප්‍රශ්නාංක 3ට මම ලියන එක ඔයගොල්ලන්ට පේන්නේ නැද්ද? ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැද්ද? දැන් පේනවද? පේනවා සර්. ඉස්සෙල්ලා ලියුපියෝ මම හිතන්නේ පේන්නේ නැතුව ඇති නේද? ඔව්. ඉස්සෙල්ලා එක ආයි නැවත කිව්වොත් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ පුතා එන්නේ මෙතන ධන ලකුණ හින්දා අවමයක් සහිත පරාවලයක්. අවමයක් සහිත පරාවලයක්. ඒ අනුව එතනට ලකුණු 2යි.
මෙතන පුතා මේ බිඳුවේ මෙතන ධන දෙක තියෙන්නේ. ධන දෙක මේකේ සම්මිතිකත්වයෙන් අපිට ගන්න පුළුවන් ඍණ 1 2 මෙතන 7. එතකොට මෙතන එන්න ඕනේ පුතා 7. සම්මිතිකත්වයෙන් ඒක ගන්න පුළුවන්. මේක ආදේශයෙන් ගන්න වෙන්නේ. එතකොට එන්නේ 2 වර්ගය අඩු කිරීම 4 වරක් 2 එකතු කිරීම 2. එතකොට මෙතන 4 අඩු කිරීම 8 එකතු කිරීම 2 4යි 2යි 6 අඩු කිරීම 8 කියන්නේ ඍණ 2. ඍණ 2 තමයි මෙතනට එන්නේ. ඒ අනුව ඔබේ උත්තරේ වෙන්න ඕන 7 ඍණ 2 කියන අවස්ථාව. 7 ඍණ 2 ඒ අනුව එතනට ලකුණු 2යි. ඒ අනුව එතනට ලකුණු 2යි. හරිද? ඒක තමයි ඉස්සෙල්ලත් මම සාකච්ඡා කළේ. දැන් අපි එනවා ප්‍රශ්න අංක 3ට. ප්‍රශ්න අංක 3 ප්‍රශ්න අංක 3 4 අපි සාකච්ඡා කරන්නේ. ඒකේ y සමානයි ඍණ x වර්ගයේ ඍණ 2x ධන 6 ශ්‍රිතේ ප්‍රස්ථාරය ඇඳීමට සකස් කළ අගේ වගුව පහත දැක්වේ. සකස් කළ අගේ වගුව පහත දැක්වේ. ඉහත වගුවට අනුව ප්‍රස්ථාරයේ උපරිම අගය සහ සම්මිතික අක්ෂයේ සමීකරණය පිළිවෙලින් වන්නේ. අපිට පේනවා පැහැදිලිව x ගේ ක්‍රමානුකූලව වැඩි වීගෙන යනකොට y ගේ අගයත් ඍණ 2න් ධන 3ට එනවා 3න් 6ට යනවා 6න් 7ට යනවා 7න් 6ට එනවා. ඒ කියන්නේ මේක උපරිමයක් සහිත පරාවලයක්. මේක උපරිම වෙන්නේ කොතනද කියලා ඔබට හොඳටම පැහැදිලි. උපරිම වෙන්නේ මෙන්න මේ ධන 7ේදී. 7ේදී තමයි උපරිම වෙන්නේ. මේ තියෙන්නේ උපරිමය. එතකොට සම්මිතික අක්ෂයේ සමීකරණය වෙන්නේ x සමානයි ඍණ 1. x සමානයි ඍණ 1. එහෙනම් අපෙන් අහන්නේ උපරිම අගය හා සම්මිතික අක්ෂයේ සමීකරණය අපිට මේ වගුව තුලින් එකක දකින්න පුළුවන්. උපරිමය හා සම්මිතික අක්ෂයේ සමීකරණය උත්තරේ B. ඔබේ උත්තරේ B එන්න ඕනේ. ඔබේ උත්තරේ B. ලකුණු 2යි. හතරවෙනි ප්‍රශ්නේ y සමානයි x ඍණ 1 වර්ගය අඩු කිරීම 2 යන ශිතේ ප්‍රස්ථාරයේ හැරුම් ලක්ෂය වන්නේ. හැරුම් ලක්ෂය වන්නේ. ශිතේ ප්‍රස්ථාරයේ හැරුම් ලක්ෂය. අපිට ගන්න පුළුවන් හැරුම් ලක්ෂය මෙතන ඔබ දන්නවා x ඍණ 1 වර්ගය වුණාම x ඍණ 1 අපි බිඳුවට සමාන කරාම x සමානයි 1යි. එතකොට උපරිම මෙයා අවමයක් අවමගේ ඍණ 2යි. එතකොට එන්නේ 1, ඍණ 2 තමයි ඔබේ උත්තරේ වෙන්න ඕනේ. සුළු අරහනක් තුල. එතකොට මේකේ උත්තරේ වෙන්න ඕන 1, ඍණ 2 1, ඍණ 2 කියන්නේ B. 1, ඍණ 2. ලකුණු 2යි. ඊළඟට අපි එනවා පස්වෙනි ප්‍රශ්නයට. කෙටි ප්‍රශ්නවල අන්තිම ප්‍රශ්නේ. කෙටි ප්‍රශ්නවල අන්තිම ප්‍රශ්නේ පස්වෙනි එක. ඔබට දෙනවා ප්‍රස්ථාරයක්. පහත ප්‍රස්ථාරයේ නිරූපණය වන ශිතය. පහත ප්‍රස්ථාරයේ නිරූපණය වන ශිතය වන්නේ. මේක අපිට පැහැදිලිව පේනවා මෙයාගේ සම්මිතික අක්ෂය වෙන්නේ x සමානයි ඍණ 1. x සමානයි ඍණ 1. සම්මිතික අක්ෂය අවමාගයේ වෙන්නේ ඍණ 2. අවමාගයේ ඍණ 2. එතකොට මෙයාව අපිට ගන්න පුළුවන් y සමානයි x ධන 1 වර්ගය ඍණ 2. x ධන 1 බිඳුවට සමාන කරාම තමයි x ඍණ 1 කියන සම්මිතික අක්ෂයේ සමීකරණය ගොඩ නැගෙන්නේ. ඒ අනුව දුවේ පුතේ මේකට උත්තරේ වෙන්නේ x ධන 1 වර්ගයේ ඍණ 2. මෙතන උත්තර දෙකක් තිබුණා. මම මේ එකක් ඍණ කියලා කිව්වේ. එතන මගේ වැරද්දක්. ඒ හින්දා ඔබ මං c1 ඍණ කියලා දීලා තියෙන හින්දා මේ ඍණ වුණොත් උපරිමයක්. ඔබේ උත්තරේ එන්න ඕන d. ඒක දැක්කේ නැත්නම් ওই දෙකෙන් එකක් හරි ලියලා C හෝ D ගහලා තියෙනවා නම් ඔබට ලකුණු ලැබෙනවා. මම ගෲප් එකට දැම්ම මෙයා ඍණ වෙන්නේ කියලා. ඒක එසේ වෙතත් ওই දෙකෙන් එකක් එන්න ඕන. දැක්කේ නැත්නම් විතරයි C ට ගහන්න තියෙන්නේ. හරි? ඔන්න ඔහොම.
එහෙමනම් මෙතන ලකුණු 2යි. ඒ අනුව ඔබට ඒ පිටුවේ ලකුණු 10ක් එතන ප්‍රදානය වෙනවා. නම් ඉස්සරහට. අපි එනවා දෙවෙනි කොටස. ඒ කියන්නේ ඊළඟ එක ඒ තමයි ප්‍රශ්නාංක 1. පහත ප්‍රස්ථාරයේ අනුව අසායිති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඔව්. අපිට කවුද මේකට උදව් කරන්නේ? මම ඔබව සම්බන්ධ කරගන්නවා. කවුද අපිට මේකට උදව් කරන්නේ? මේ ප්‍රශ්නෙට මම නම් කරන්නම්. අපිට මේකට උදව් කරන්න බලන්න දනිත පුතා කතා කරන්න. දනිත අපිට අවස්ථාව මේකට පිළිතුරු සපයන්න. මේ ප්‍රස්ථාරයේ ස්වභාවය මොකද්ද? දනිත ඔබට අවස්ථාව. කොයි ඉක්මන් කරන්න දනිත? අවමයක්. ඔව් ඉක්මනට උත්තර දෙන්න ඕන. හරි අවමයක්. මේක එන්නේ අවම. වර්ධන ලක්ෂයේ ඛණ්ඩාංකය 1,4. 1,4 සුළු වරහන් තුල. සම්මිති කක්ෂයේ සමීකරණය උත්තරේ දීලා තියෙනවා ඒකේ. කීයද? x සමානයි 1. සිතේ ශුන්‍ය වන x අගයන්. කො කියන්නේ? සිතේ ශුන්‍ය වන x අගයන්. දන්නේ y ගේ අගේ බිඳුව වන x ගේ අගයන්. ඍණ 1යි 3යි. සිතේ ඍණ වන x අගේ ප්‍රාන්තරය x අගේ ප්‍රාන්තරය. සිතේ ඍණ වන x අගේ ප්‍රාන්තරය වෙන්නේ ඍණ 1 අඩු x අඩු 3. ඊයේද සිතේ සමීකරණය මේ ආකාරයට ලිව්වොත් y සමානයි x ධන 1 x ඍණ 3. ඔන්න ඔහොම එන්න ඕන. මෙතන ඉන්නේ ධන 1 x ඍණ 1 වුණාම එයා ධන 1 වෙනවා. x ධන 1 x ඍණ 3. ඔන්න ඔය විදිහට ඔබේ උත්තරෙ එන්න ඕන. ඒ අනුව මෙතන අනිවාර්යෙන් සුළු වරහන් අවශ්‍යයි. 2යි 2යි 4යි 2යි 6යි 8යි 10යි ලකුණු 10න් කීයද කියලා දාන්න. හරියට මාර්ක් කරන්න. සර් ඔව්. සර් මේ ඒකේ ආයේ B එකේ C එක නෑ C එක පොඩ්ඩක් සර් කියලා දෙන්න පුළුවන්ද? C එක. ඔව්. දැන් මේ වගේ ආකෘතිය එන්නේ මේකේ y සමානයි ධන හෝ ඍණ x ඍණ a වාරයක් x ඍණ b. AB කියන්නේ මේ ඡේදනය වන ලක්ෂ දෙක. x අක්ෂයේ ඡේදනය වන ලක්ෂ දෙකේ ඛණ්ඩාංක තමයි AB වෙන්නේ. එතකොට මෙතන y සමානයි a වලට එන්නේ මෙතන ඍණ 1නේ. b වලට එන්නේ 3. a වලට ඍණ 1 b වලට 3. අවමයක් උපරිමයක් දානුවනේ මේකේ ධන ඍණ තීරණය වෙන්නේ. මෙයා අවමයක්. එතකොට ධන. එතකොට x මෙතන ඍණ a වෙනුවට ඍණ 1. ඒ වෙනුවට ඍණ 1 එන්නේ. ඒ කියන්නේ ඍණ 1. ඔන්න. b වෙන්නේ x ඍණ එතකොට b 3යිනේ. එතකොට මෙතන x ඍණයි ධන 1. මෙතන x ඍණ 3. ඔන්න ඔහොම. පැහැදිලිද? ඔව් සර්. AB කියන්නේ මේ x අක්ෂයේ ශීතයේ ශුන්‍ය වන x ගේ අගයන් දෙක. සර් මේ ඕක තාම කරේ නෑ නේ සර්. මේ අවස්ථාව සාකච්ඡා කරේ නැද්ද අපි? නෑ සර්. ඊට කලින් එක විතරයි කරේ.
එහෙමද? ඔව් සර්. මම හිතන් ඉතින් ප්‍රශ්න හරි ඉවරයි කියලා. තව කොටසක් තියෙනවා සර්. right. අපි ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ බලමු. ප්‍රශ්න අංක 2 ප්‍රශ්න අංක 2 මේ තියෙන්නේ y සමානයි x ඍණ 2 වර්ගයේ ධන 3 ශිතයේ ප්‍රස්ථාරයේ නොඇඳ එහි ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ප්‍රස්ථාරයේ නොඇඳ අඳින්න නැතුව. මේකේ ප්‍රස්ථාරයේ ස්වභාවය අපෙන් අහනවා. ළමයිද උත්තර දෙන්න බලන්න මේකට. ප්‍රස්ථාරයේ ස්වභාවය කොහොමද? අවමයක් සහිත පරාවලයයි සර්. ඔව් මෙයාගේ ලකුණ ධන හින්දා මෙයා අවමයක් සහිත පරාවලයක්. අවම. වර්තන ලක්ෂයේ කණ්ඩාංකය අහනවා. 2 3 2,3 සම්මිතිකක්ෂයේ සමීකරණය x සමානයි 2 x සමානයි 2 අවම හෝ උපරිම අගය 3 ධන 3 වර්තන ප්‍රස්ථාරයේ y අක්ෂයේ ඡේදනය කරන ලක්ෂයේ ඛණ්ඩාංක බිංදුවේ 7 සර්. මෙතන x සමානයි එතකොට අපි කරන්නේ x සමානයි බිංදුව වෙනවා එතකොට y සමානයි බිංදුව අඩු කිරීම 2 වර්ගය ධන 3 ඒ කියන්නේ 4 එකතු කිරීම 3 ඒ කියන්නේ 7 0.7 දල සටහන අපි ඇන්දොත් එහෙම දල සටහන මේ ආකාරයට එන්න ඕන එතකොට මෙතන x සමානයි 2 සම්මිතික අක්ෂය වෙන්නේ මෙතන y x සමානයි 2 සම්මිතික අක්ෂය වෙනකොට මේ පැත්තෙන් සම්මිතික අක්ෂය අපි අඳිනවා ඊට පස්සේ අවමාගයේ එන්නේ 7 නෑ අවම අගයේ එන්නේ 3 අවමාගයේ 3 අපි ටික මම මේ දල සටහනනේ අවමාගයේ 3 ප්‍රස්ථාරයේ කැපෙන්නේ 7 ඔය විදියට y අක්ෂයට ඔන්නෝම දල සටහන ඇඳලා තියෙනවා මෙතන ලකුණු තුන බෙදෙන්නේ හරියට අවම ලක්ෂය හඳුනා ගැනීම y අක්ෂයේ කැපෙන තැන හඳුනා ගැනීම ඊට පස්සේ ඉතුරු කොටස් ටික අක්ෂ දෙක නම් කරලා තියෙන්න ඕන වක්‍රය ආසන්නව සමමිතිකව ඇඳලා තියෙන්න ඕන ඔය කරුණු සැලකිල්ලටගෙන ලකුණු ප්‍රදානය කරන්න එයානු ලකුණු 10න් කීයද කියලා දාන්න. හරි. නේ ගැටලුවක් තියෙනවා නම් අහන්න ඉක්මනට. දැන් අපි එනවා ප්‍රශ්නාංක 3ට ප්‍රශ්නාංක 3 පහත ප්‍රස්ථාර අනුව අස ඇති ප්‍රශ්න වලට මෙතන මේ වැරදීමක් ඒක මෙතන එන්නේ ප්‍රශ්නාංක 3 මේ විදිහට තියෙන්නේ අපිට මේකට උත්තර දෙන්න කවුද නුවන්ක දිනිත් නුවන්ක පුතා ඔව් සර්. අපිට තුන්වෙනි එකට උත්තර දෙන්න බලන්න උපරිමයක් සහිත පරාවලයක් ප්‍රස්ථාරයේ ස්වභාවය වෙන්නේ උපරිමයක් සහිත පරාවලයක් උපරිමයක් සහිත පරාවලයක හරි
සමිතිකත්වයේ සමීකරණය x සමානයි ඍණ 1 x සමානයි ඍණ 1 වර්තන ලක්ෂයේ ඛණ්ඩාංකය ඍණ 1,7 වරහන් ඇත. ශිතේ ශූන්‍ය වන x අගයන් ඍණ 3.7 හා 1.7 1.7 ප්‍රස්ථාරයට අනුරූප ශිතේ සමීකරණය මේ ආකාරයට ලියන්නලු. කොහොමද එන්නේ? y සමානයි ඍණ x ධන 1 x ධන 1 වර්ගය ඍණ 2 b වෙන්නේ b ධන 7 ධන 7 උපරිමය b එන්නේ ධන 7 මෙතනනේ පුතා 7 ඍණ වරහන් x ධන 1 වර්ගය ධන 7 ඔන්න ඔහොමයි. ඊට පස්සේ තව කොටසක් තියෙනවානේ. ඉහත ප්‍රස්ථාරයේ ඒකක 5කින් සමමිතිකාක්ෂයේ පහළට විස්ථාපනය කළ විට නවශිතේ සමීකරණය ලියන්නද. මෙයාව ඒකක 5ලින් පහළට ගෙනියනවා. ඒකක 5කින්. එතකොට නවශිතය. ඔව් කොහොමද එන්නේ? y සමානයි ඍණ එතකොට වෙන්නේ ඍණ මෙයාගේ x පිහිටීම වෙනස් වීම විතරයි පුතා වෙන්නේ. දැන් මෙයාව දැන් මේ ප්‍රස්ථාරය දැන් මේ සමමිතිකාක්ෂ ඔස්සේ ඉහළට පහළට ගෙනියනකොට මේ පිහිටීම වෙනස් වීම පමණයි වෙන්නේ. සමමිතිකාක්ෂය වෙනස් වෙන්නේ නැහැ. එතකොට පිහිටීම වෙනස් වෙනවා කියන්නේ මෙතන 7 හිටිය එක්කෙනා තව 5ක් පහළට එනවා. තව 5ක් පහළට එනවා කියන්නේ කොතනට දෙන්නේ යා? ධන 2 වෙනවා. ධන 2ට එන්නේ. පහළට යන්නේ. ධන 2 අන්න හරි. එතකොට මෙතන එන්නේ x ධන 1 වර්ගය ධන 2 ඔබේ උත්තරේ වෙන්න ඕනේ. මේ හැඩේ වෙනස් වෙන්නේ නැහැ. එතකොට සමිතිකක්ෂය වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ එකම තැන විතරයි පිහිටීම. ඒ කියන්නේ අවම උපරිම අවස්ථාව වෙනස් වෙනවා. නේ නැත්තම් මෙතන ධන 7ට එකතු කරාම හරි ඍණ 5ක්. ඍණ 5ක් එකතු කරන පහළට යන හින්දා ඍණ 5ක්. ඒතර ඔබේ උත්තරේ එන්නේ y සමානයි ඍණ x ධන 1 වර්ගයේ ධන 2. එහා සම්බන්ධව යම් කෙනෙක්ට ඒ කියන්නේ ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න. මේව තමයි උත්තර. බොහොම හොඳයි. මෙන්න මේ උත්තර ඔබට ඇවිල්ලා තියෙන්න ඕන ඊට අනුරූපව ලකුණු යොදා ගන්න. ඊට අනුරූපව ලකුණු යොදා ගන්න. Sir, excuse me, sir.
හරි දරුවනි. දැන් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නේ තමයි ප්‍රශ්නාංක 4. මේ ප්‍රශ්නාංක 4 පුතේ සකස් වෙන්නේ මේ 2018 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ගැටලුව. 2018 ප්‍රශ්න පත්‍රය. මේක කියනවා y සමානයි x වර්ගයේ ධන 4x ඍණ 2 චිතයේ ප්‍රස්ථාරයේ ඇඳීම සඳහා සකස් කරන ලද අසම්පූර්ණ අගේ වගුවක් පහත දැක්වේ. පළවෙනිම අහනවා x සමානයි ඍණ 2 වන විට y ගේ අගේ කීයද කියලා. එතකොට ඔබ ඒකට උත්තරේ සපයන්න ඕනේ මේ විදිහට. මේකේ දැන් සම්මිතිකත්වයෙන් ගන්න බෑ, අනිවාර්යයෙන්ම ආදේශ කරන්න වෙනවා. එතකොට y සමානයි ඍණ 2 වර්ගය එකතු කිරීම 4x, ඒ කියන්නේ 4 වරක් ඍණ 2 අඩු කිරීම 2. එතකොට මෙතන එනවා ධන 4, ධනයි ඍණයි ඍණ 4 වරක් 2 8යි, මෙතන ඍණ 2යි. එතකොට 4 ඍණ 8 ඍණ 2, ඔබේ උත්තරේ ඍණ 6යි. ඔබේ උත්තරේ එතන ඉන්නෝනේ ඍණ 6. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඍණ 6. ඊට පස්සේ y අක්ෂයේ දිගේ x අක්ෂයේ දිගේ කුඩා කොටු බෙදුම් 10කින් එකක් නිරූපණය වෙනසේ පරිමාණය යොදා ගමින් ප්‍රස්ථාර කඩදාසියක ඊතශිතේ ප්‍රස්ථාරයේ අඳින්නලු. ඊතශිතේ ප්‍රස්ථාරයේ අඳින්නලු. ඔව්. දැන් ඒක ඔයගොල්ලෝ ඇඳලා ඉවල තිනවා මට. මම එකක් මෙතට ගන්නම්. මේ ශිතේ ප්‍රස්ථාරයේ අඳින්නලු. අපි බලමු. x වර්ගයේ ධන 4x ඍණ 2. මේ විදිහට ඕගලන්ට ප්‍රස්ථාරය ඇවිල්ලා ඇති. ඔන්න ඔහොම. x අක්ෂය නම් කරලා තිනවා, y අක්ෂය නම් කරලා තිනවා. කවුද මේකේ හිමිකරු? සුමට වැඳලා තිනවා. පැහැදිලි. එතකොට ප්‍රස්ථාරයේදී ලකුණු අපි දෙන්නේ පුතා. ප්‍රස්ථාරයේදී අපි ලකුණු දෙන්නේ අක්ෂ නිවැරදිව නම් කිරීම හා ක්‍රමාංකනය. නිවැරදිව අක්ෂ නම් කිරීම ක්‍රමාංකනයට 1යි, ලක්ෂ ලකුණු කිරීමට 1යි. ලක්ෂ ලකුණු කරනකොට පුතේ තිත තියලා රවුම අඳින්න පුරුදු වෙන්න මේ වගේ. ඊට පස්සේ සුමට වක්‍රය ඒ අනුව ලකුණු 3 ලැබෙනවා. ඊළඟට අහනවා y ඍණව අඩුවන පරිදි x අගේ ප්‍රාන්තරය. y ඍණව අඩුවන පරිදි x අගේ ප්‍රාන්තරය. y ඍණව අඩුවන පරිදි x අගේ ප්‍රාන්තරය. එතකොට අපි දන්නවා මෙන්න මේ කොටස ඔය අහන්නේ y ඍණව අඩු වෙනවා. මේ ඍණව අඩු වෙනවා. මෙන්න මේ කොටස x අගේ ප්‍රාන්තරය. එතකොට මේ ප්‍රස්ථාරයේ අනු අපි ගත්තොත් එහෙම එන්නේ ඍණ 4.4 අඩු x අඩු ඍණ 2. මෙන්න මේ කියන ප්‍රාන්තරය තුල තමයි x y ශිතේ ඍණව අඩු වෙන්නේ. මෙන්න මේ කියන ප්‍රාන්තරය තුල ශිතේ ඍණව අඩු වෙන්නේ. මේ උත්තරේ තමයි ඔබටත් ඇවිල්ලා තියෙන්න ඕනේ. දශමයක් ධන හෝ ඍණ 0.1ක වාසියක් මෙතන තියෙනවා. ධන හෝ ඍණ 0.1ක වාසියක් ඔබට තියෙනවා. අවද මේ උත්තරේ දරුවනේ ඔබට?
හතරවෙනි ප්‍රශ්නය දී ඇති ශිතය y සමාන x ධන a වර්ගයේ ඍණ b ආකාරයට ප්‍රකාශ කරන්නලු. ඔව් අපි ඒක ප්‍රකාශ කරොත් y සමානයි මෙයා අවමයක්. එතකොට මෙතන එන්නේ x ධන 2 වර්ගය x ධන 2 වර්ගය ඍණ 7 6නේ ඍණ 6 x ධන 2 වර්ගයේ ඍණ 6 තමයි එන්නේ. ප්‍රකාශ කරන්න එහි AB සංඛ්‍යා දෙක කියෝ. AB කියන්නේ සංඛ්‍යා දෙකක්. එතකොට මෙතන එන්නේ x ධන 2 වර්ගයේ ඍණ 6. ඒ අනුව එතනට හිමි ලකුණු මම ලකුණු දාගෙන ගියේ නෑ නේද? පළවෙනි එකේ පළවෙනි කොටසට ලකුණු 1යි, මෙතන ලකුණු 3යි, මෙතන ලකුණු 2යි, මෙතනත් ලකුණු 2යි පුතා. 2යි 2යි 4යි 4යි 3යි 7යි 7යි 1යි 8යි. මෙතන AB නිවැරදිව හඳුනා ගැනීම විශේෂයෙන්ම එක ලකුණයි. මේ ආකාරයට ප්‍රකාශ කිරීමට එක ලකුණයි. AB හඳුනාගෙන තියෙනවා නම් එකයි, පූර්ණ වර්ගයක් සහිතව මේ ආකාරයට ප්‍රකාශ කරනවට එකයි. ඊළඟට අපිට කියනවා x වර්ගයේ ධන 4x ඍණ 2 සමානයි බිඳුව සමීකරණයේ ධන මූලය පළමු දශම ස්ථානයට සොයා එමගින් මූල 6 අගේ ආසන්න මූල 6 සඳහා ආසන්න අගයක් සොයන්නද. මම මේක ගිය සතියේ ටිකක් ගැඹුරින්ම සාකච්ඡා කරපු කාරණාවක්. අපි දැන් මේ ඇඳලා තියෙන ශිතය වෙන්නේ එතකොට අපි මේ ඇඳලා තියෙන ශිතය අපි ගත්තොත් y සමානයි x ධන 2 වර්ගය අඩු කිරීම 6. එයාම තමයි පුතා මේ x වර්ගය ධන 4x ඍණ 2 කියලා කියන්නේ. මෙයාම තමයි. එතකොට මේ x වර්ගය ධන 4x ඍණ 2 සමානයි බිඳුව කියන වර්ගජ සමීකරණයේ මූල වෙන්නේ මෙයාගේ මූල වෙන්නේ මෙතන මේ x ධන 2 වර්ගය අඩු කිරීම 6 සමානයි බිඳුව කියන වර්ගජ සමීකරණයේ මූලම තමයි. ඒ මූල ගොඩ නැගෙන්නේ මේ x අක්ෂයේ ඡේදනය කරන ලක්ෂවල ඛණ්ඩාංක වලින්. x අක්ෂයේ ඡේදනය කරන ලක්ෂවල ඛණ්ඩාංක වලින්. අපි මෙයා තව පොඩ්ඩක් බීජ ගණිතයට ගෙනිච්චොත් මේ x ධන 2 වර්ගය සමානයි 6යි. එතකොට එන්නේ x ධන 2 සමානයි වර්ගමූල 6 ධන හෝ ඍණ. නමුත් අපෙන් දැන් ධන අගයේ විතරයි අහන්නේ. එතකොට මූල 6 අගයේ සමාන වෙනවා x එකතු කිරීම 2ට. x වෙනුවට අපිට ගන්න වෙන්නේ මෙතන x වෙනුවට ගන්නේ මෙතන ධන මූලය. ධන මූල 6නේ අපෙන් අහන්නේ ධන මූලය. එතකොට අපි මෙතන ඡේදනය වන ලක්ෂයේ ඛණ්ඩාංකය අපි ගන්නවා. මට හිතෙන විදිහට මෙයා එන්න ඕනේ 0.4 0.4. එතකොට මෙතන 0.4 එකතු කිරීම 2 සමයි මූල 6 වෙන්නේ. ඔබේ උත්තරේ මූල 6 සමානයි 2.4 කියලා ඔබේ උත්තරේ එන්න ඕන. මූල 6 සමානයි 2.4. 2.4. එතනදී ඔබේ බලාපොරොත්තු වෙනවා අපි විශේෂයෙන්ම මෙන්න මේ අවස්ථාව ඔබ ව්‍යුත්පන්න කරලා තියෙන්න ඕන. මෙන්න මේ අවස්ථාව ඔබ ව්‍යුත්පන්න කරලා තියෙන්න ඕන. එතනට එක ලකුණක් ලැබෙනවා. උත්තරේට එක ලකුණක් ලැබෙනවා. ඒ අනුව තමයි ලකුණු දෙක හිමි වෙන්නේ. මේ අවස්ථාව ව්‍යුත්පන්න වෙලා තියෙන්න ඕන. එතකොට මූල 6 සමානයි 2.4 කියලා ලියවෙන්න ඕන. මෙතනදිත් ධන හෝ ඍණ 0.1ක වාසියක් ඔබට දෙනවා. මෙහා සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් ඔබට අහන්න පුළුවන්. ඒ අනුව බලන්න සමස්ත ලකුණු 10න් කීයද කියලා. සමස්ත ලකුණු 10න් කීයද කියලා. පැහැදිලිද? දැන් ඔබේ ලකුණු 50න් එයි. ඒ 50න් එන ලකුණු 100ට පරිවර්තනය කරලා සඳහන් කරන්න. 50න් කීයද කියලා එයි. ඒක 100ට හරවන්න.
සර් පළවෙනි ප්‍රශ්න 4 උත්තර ටික පොඩ්ඩක් ආයෙ කියන්න පුළුවන්ද? පළවෙනි 4. පළවෙනි කියන්නේ කෙටි ප්‍රශ්න 4 නේ. ඔව් සර්. පළවෙනි එක පුතා අවමයක් සහිත පරාවලයක්. දෙවෙනි එක 7,-2. තුන්වෙනි එක 7 x සමානයි ඍණ 1. අනිත් දෙකත් ඕනද? ඒකට එන්නේ එකකමා ඍණ 2 නේද සර්? ඊළඟ එක අමින්න ඒක එන්නේ 1,-2. 1,-2. හරි පස්වෙනි එකේ මේ C වල මම මේ ගෲප් එකට දැම්මා මෙතන ඍණ ලකුණු එන්නේ කියලා. ඒක දැක්කේ නැත්තම් මේ දෙකම එකමගේ අරන් තියෙන මට එතන මේ මගේ වැරද්දක්. C හරි D හරි ගහලා තිබුණොත් ඔබට ලැබෙනවා ලකුණු. හරි? හරි thank you sir. හරි. බලන්න සමස්ත ලකුණු මෙතන දාන්නේ කීයද කියලා 100ට. හරි. මම හිතන් හිටියේ ප්‍රස්තාර කොටස ආවරණය වෙලා කියලා හිතාගෙන තමයි මම මේ එකක ඇගීම සකස් කරේ. බලනකොට අපිට තව පොඩි කොටසක් සාකච්ඡා කරන්න තියෙනවා නේද? හරි. හොඳයි. ඔබේ ලකුණු ගැන ඔබ බලන්න ඔබ සෑහීමට ලක් වෙන්න ඕන. ඔබ සෑහීමට ලක් වෙනවා නම් ඒක අපේ සතුටට කාරණාවක්. සාමාන්‍යයෙන් මේකේ ලකුණු අර ප්‍රශ්නේ පොඩ්ඩක් පැත්තකින් තිබ්බත් ඒකේ එක කොටසයිනේ තියෙන්නේ ලකුණු දෙකක කොටසක්නේ. ඒ ලකුණු දෙකේ කොටස ඒතර 4ක් වෙනවා. සාමාන්‍යයෙන් 90න් එහාට නම් තියෙන්නම ඕන පුතා. ඇගීමේ 90න් එහාට. මේ ඇගීම සකස් කිරීමේදී මම වැඩිපුරම බලාපොරොත්තු වෙන්නේ අවබෝධය සම්බන්ධව තමයි ප්‍රශ්න සකස් කරේ. අවබෝධය සම්බන්ධව අවසානයේ පාස් පේපර් එකක් දැම්මා. මේ 2018 වර්ෂයේ ප්‍රශ්න පත්‍රය තමයි මෙතන 4 වෙනි ප්‍රශ්න විදිහට ඔබට ඇතුළත් කරේ. හරිද මේ පුතේ එහෙමනම් අපි ප්‍රස්තාරවල ඉතුරු කොටසට යමු එහෙමනම්. අපි ලියන්නේ එහෙමනම් y සමානයි අපේ ඊළඟ ආකෘතිය y සමානයි ධන හෝ ඍණ x ධන හෝ ඍණ a x ධන හෝ ඍණ b ආකාරයේ ශිතයක ප්‍රස්ථාරය කියලා ඔබ ඉදිරිපත් කරා. ශිතයක ප්‍රස්ථාරය. එතකොට මේ ආකෘතියට අදාළ ප්‍රස්ථාර. උදාහරණයක් ගත්තොත් y සමානයි ඔබට දෙනවා x ඍණ 1 x ධන 3 කියලා මේ වගේ ශිත. මේව වර්ගජ ශිත. මේ ආකාරයට දුන්නාම මේ ශිතේ ප්‍රස්ථාරය අපිට ප්‍රස්ථාරයේ ගොඩනගන්නට පෙර මේ ප්‍රස්ථාරයේ සතු ලක්ෂණ අපිට පෙර දකින්න පුළුවන්. ඒ ගැන තමයි මේ අපි සොයා බැලීම කරන්න හදන්නේ. ඉතින් ඔබට පේනවා මේ වගුව දිහා දැක්කම නම් ඔයගලන්ට හිසේ කැක්කුමක් හැදෙයි. මේව මේ කටපාඩම් කරගන්න යන්න ඕන ශෛලයක් නෙවෙයි.
දැන් මේ වගේ අවස්ථාවක්. දැන් අපිට මේ වගේ එක අනිවාර්යයෙන්ම අවමයක්ද උපරිමයක්ද කියලා තීරණය කරගන්න නම් මහ ලොකු දෙයක් දකින්න ඕනේ නෑ. අවමයක් උපරිමයක් වෙන්න නම් මෙතන මේ ධන හෝ ඍණ තමයි ඒකට බලපෑම ඇති වෙන්නේ. ධන හෝ ඍණ ධන වුණා නම් අවමයක් ඍණ වුණා නම් උපරිමයක්. ඊට පස්සේ ප්‍රශ්නේ මේ ප්‍රස්තාරයේ අවම උපරිම ඛණ්ඩාංක හොයන එක. අවම උපරිම ඛණ්ඩාංක. ඊළඟට ප්‍රස්තාරයේ සම්මිතිකාක්ෂයේ සමීකරණය. ප්‍රස්තාරයේ x අක්ෂයේ කපන ලක්ෂයේ ඛණ්ඩාංක. ප්‍රස්තාරයේ y අක්ෂයේ කපන ලක්ෂයේ ඛණ්ඩාංක. ওই විදිය. ඉතින් මම මෙතනදී ඔයගොල්ලන්ව හුරු කරන්නේ මෙන්න මේ අවස්ථාවට. ඔබට තේරෙයි තව පොඩ්ඩකින් මම මේ වගුව ගැන නම් මම ලොකුවට ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ නැහැ. මේක ඔයගොල්ලෝ කටපාඩම් කරගන්න යන්න අවශ්‍ය නැහැ. හරි? අවබෝධයෙන් අපි මේක වෙන විදිහකට මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. දැන් අපි ගත්තොත් එහෙම පුතා ඔන්න මේ ප්‍රස්තාරයත් එක්ක බලන්න මේ තියෙන්නේ මේ ඇදලා තියෙන්නේ y සමානයි ඍණ x ඍණ එක වාරයක් x ඍණ 4 y සමානයි x ඍණ එක වාරයක් x ඍණ 4 ශිතේ ප්‍රස්තාරයේ තමයි මේ ඇදලා තියෙන්නේ. අපි මෙයාව පොඩ්ඩක් බලමු. මෙන්න මෙතන තියෙනවා මේ ප්‍රස්තාරය. මේ තමයි y සමානයි ඍණ x ඍණ 4 x ඍණ 1. ඔන්න ඔහොම. එතකොට දුවේ පුතේ ප්‍රස්තාරයේ අඳින්නට ඉස්සෙල්ලා අපිට මෙන්න මේ ඍණ ලකුණෙන් මෙයා උපරිමයක් කියලා අඳුර ගන්න පුළුවන්. උපරිමයක් බව එතනින් අඳුර ගන්න පුළුවන්. ඊළඟට අපිට ඍජුවම පේන දේ තමයි මෙන්න මේ සාධක ස්වරූපයට තියෙන එකේ මෙන්න මේ අවස්ථාව මේ සාධක දෙකෙන් අපිට පුළුවන් මේ ඡේදන ලක්ෂ දෙක හඳුනා ගන්න. ඔබ මතක තියාගන්න මෙන්න මේ විදිහට ওই ආකෘතිය. ඕකේ අර මෙන්න මෙහෙම මතක තියාගත්තාම ලේසි ධන හෝ ඍණ x ඍණ a වාරයක් x ඍණ b. ඔබ මතක තියාගන්න x ඍණ a වාරයක් x ඍණ b. අපි ওই ආකෘතිය x ඍණ a වාරයක් x ඍණ b කියලා අපි මතක තියාගත්තොත් අපිට a තුලින් මෙතන b තේරුම් ගන්න පුළුවන්. ඔන්න හිතන්නකො මෙහෙම මේ ab කියන්නේ x අක්ෂයේ ඡේදනය වන ලක්ෂයේ x ඛණ්ඩාංක දෙක. තව විදිහට කිව්වොත් y සමානයි බිඳුව වන විට y සමානයි බිඳුව වන x අගයන් දෙක තමයි ඒ තියෙන්නේ. y සමානයි බිඳුව වන x අගයන් දෙක තමයි පුතා එතන තියෙන්නේ. y සමානයි බිඳුව වන x අගයන් දෙක. නේ? එතකොට මෙතන 1 අනික 4. එතකොට අපිට a සමානයි 1යි b සමානයි 4යි කියලා ගත්තා. මං කියවනේ මේ ආකෘතිය අපි මෙහෙම මතක තියාගමු කියලා. එතකොට අපිට තියෙන්නේ y සමානයි උපරිමයක් ඉඳ ඍණ දැම්මා x ඍණ a. ඒ කියන්නේ 1යි x ඍණ b. ඒ කියන්නේ 4යි. ඔන්න ඔහොම. ඔන්න ඔහොම. මම මේකට තව උදාහරණ කීපයක් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නම්. ඔන්න බලන්න. අපි ගමු. මට විනාඩියක් දෙන්න. අපි එතකම් ඒක ඩවුන්ලෝඩ් වෙනකම් මේ අවස්ථාව ගමු. ඔන්න බලන්න. දැන් මෙන්න මෙහෙම ආවොත්
අපි ගත්තොත් මේ y මේ x මේ b. එතකොට ශිත එනවා මේ විදියට. මෙතන කැපෙන්නේ ඍණ 1 අපිට ඍණ 4 කියලා. මෙයා 1. මෙයා 1. එතකොට අපිට මෙයාව ලියන්න පුළුවන් y සමානයි ඍණ ධන හෝ ඍණ x ඍණ a වාරයක් x ඍණ b ආකාරයට ගත්තොත් එතකොට මෙතන a වලගේ එන්නේ පුතා ඍණ 4 b වලගේ එන්නේ ධන 1 b වලගේ 1. එතකොට අපිට මේකේ ශිතේ ගොඩ නැගෙන්නේ මෙයා උපරිමයක් හින්දා ධන ඍණ ඊට පස්සේ x අපි මෙතන අපි එනවා x ඍණ a වෙනුවට අපි යොදන්නේ ඍණ 4. ඒ වෙනුවට අපි මෙතන ඍණ 4 යොදනවා. ඊට පස්සේ මෙතන එනවා x ඍණ 1 b වෙනුවට 1. එතකොට එන්නේ ඍණ x ධන 4 x ධන 4 x ඍණ 1. මේ ශිතේ වෙන්නේ ওই විදියට. y සමානයි ඍණ x ධන 4 x ඍණ 1. පැහැදිලිද? එතකොට මේ x අක්ෂයේ ඡේදනය වන ලක්ෂවල x කණ්ඩාංක දෙක තමයි a b කියලා අපි ගන්න. එතකොට අපි ධන හෝ ඍණ x ඍණ a වාරයක් x ඍණ b තමයි ආකෘතිය වෙන්නේ. ඒ වෙනුවට මේ අගයන් දෙක අපි ආදේශ කරනවා. එතකොට අපිට මේ විදිහට දකින්න පුළුවන්. අපි එක ප්‍රස්ථාරයක් ඇඳලම ගත්තොත් ඔන්න බලන්න y සමානයි ඍණ වරහන් x ඍණ ධන 4 වරහන් වහලා i වරහන් x ධන 2. ඔන්න බලන්න. දැන් අපිට පේන්නේ ප්‍රස්ථාරේ පේනවද ඔයගොල්ලන්ට දරුවනි? මෙන්න ප්‍රස්ථාරය. හරි? එතකොට මේ ශිතේ දැන් ඔබට කියනවා මේ ප්‍රස්ථාරයේ ශිතේ ලියා දක්වන්න කියලා. ප්‍රස්ථාරයේ ශිතේ ලියා දක්වන්න කිව්වොත් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ප්‍රශ්න මෙතන බැලුවා ඡේදන ලක්ෂය ඍණ 4යි නේ. එතකොට a සමානයි ඍණ 4යි b සමානයි ඍණ 2යි. මේ ආකෘතිය එන්නේ එතකොට y සමානයි ධන හෝ ඍණ x ඍණ a වාරයක් x ඍණ b. එතකොට මෙතන ධන හෝ ඍණ තීරණය වෙන්නේ අවම උපරිම අණුව. එතකොට උපරිමයක් එහෙනම් මෙයා ඍණ. එතකොට x ඍණ a වෙනුවට දාන්නේ ඍණ 4. a වෙනුවට දාන්නේ ඍණ 4. ඊට පස්සේ x ඍණ b වෙනුවට දාන්නේ ඍණ 2. එතකොට අපිට එනවා ඍණ x ධන 4 x ධන 2 x ධන 2. මේක තමයි ශිතේ. ඒක තමයි මම මේ මෙතන ඔබට පේන්නේ නැති වුණාට මා දීලා තියෙන ශිතේ ඒක තමයි. දැක්කද? x ඍණ x ධන 4 x ධන 2. මම තව එකක් හදන්නම්. ඔන්න බලන්න. අපි ගමු තව එකක්. ඔන්න ඔබට පේන්නේ මම ගන්නවා y සමානයි වරහන x ගන්නවා මම x ඍණ
3 වරහන වැහුවා ආයි වරහන x ධන 2. ඔන්න බලමු අපි යාගේ ප්‍රස්ථාරය. මේ තියෙන්නේ ටිකක් ලොකුවට එන ප්‍රස්ථාරය. අපි මෙයා වයින් කරමුකෝ. ඔන්න බලන්න. මේ තියෙන්නේ අපි දැන් සාකච්ඡා ඇඳපු ප්‍රස්ථාරය. දැන් ඔබට අපෙන් අහන මේ සිතේ සමීකරණේ ලියන්න කියලා. මේ සිතේ ලියන්න කියලා. එතකොට පුතාලට කරන්න තියෙන්නේ මෙච්චරයි. මේකේ A කියන්නේ කීයද? ඍණ 2යි. B කියන්නේ ධන 3යි. මේ දෙක අඳුරගත්තා. දැන් ආකෘතිය ඔබ දන්නවා. එතකොට y සමානයි ඍණ ධන හෝ ඍණනේ. මෙයා අවමයක්. අවමයක් ඉද ධන. ධන කියලා ලියන්න අවශ්‍ය නැහැ. x ඍණ a වාරයක් x ඍණ b ආකෘතිය. එහෙනම් y සමානයි x ඍණ a. a කියන්නේ ඍණ 2. x ඍණ b. ඒ කියන්නේ x ධන 3. එතකොට මෙතන එනවා x ධන 2 අනිත් එක x ඍණ 3. එහෙනම් මේ සිතේ වෙන්නේ y සමානයි x ධන 2 වාරයක් x ඍණ 3. මේ මෙතන ඒක පැහැදිලිව පේනවා. පැහැදිලි. x ධන 2 වාරයක් x ඍණ 3. ඔන්න. තව එකක් ඕනනම් බලමු. ඔන්න. අපි ගමු මෙහෙම. මම අඳින්න යන්නේ මෙන්න මෙයාව. දැන් ඔබට තීරණය කරන්න පුළුවන් y සමානයි ඍණ x ධන 1 වාරයක් x ඍණ 3. ඔන්න මේ ශිතේ ප්‍රස්ථාරය තමයි මම අඳින්න යන්නේ. මෙයාම තමයි මම දැන් අඳින්න යන්නේ. දැන් ඔබට තීරණය කරන්න පුළුවන් මෙයා x අක්ෂයේ කැපෙන්නේ කොතනදද කියලා. දැන් ඔන්න බලන්න අපිට x අක්ෂයේ කැපෙන තැන් දෙක මේකේ තීරණය කරගන්න පුළුවන්. කොහොමද x අක්ෂයේ කැපෙන තැන් දෙක තීරණය කරන්නේ? මෙතන අපි ගත්තොත් එහෙම ඔබ කරන්න තියෙන්නේ මෙච්චරයි. x ධන 1 බිඳුවට සමාන කරන්න. එතකොට එන්නේ x සමානයි ඍණ 1. ඒ තමයි a. මෙතන x ඍණ 3 බිඳුවට සමාන කරන්න. ඒ කියන්නේ x සමානයි 3. ඒ තමයි b. එහෙනම් මෙයා x අක්ෂයේ කැපෙන්නේ එකක් ඍණ 1ේදී අනිත් එක ධන 3ේදී. තව විදියට කිව්වොත් මේ ගොඩනැගෙන වර්ගජ සමීකරණේ විසඳුම් දෙක තමයි මේ එන්නේ. චිතේෂු එවනේ x ගේ අගයක්. ඔන්න දැන් මම ප්‍රස්ථාරය ඇන්දොත් ඔන්න y සමානයි ඍණ වරහන x ධන 1 වරහන වැහුවා ආයි වරහන x ඍණ 3. ඔන්න බලන්න දරුවනේ. මේ තමයි ඒ අදාළ ප්‍රස්ථාරය. ඉතින් පැහැදිලි අපිට ඔබට දැන් පැහැදිලි වෙන්න ඕන මෙතන මේ ඍණ 1ේදී මෙතන ඡේදනය වුණේ මෙතන ධන 3ේදී. ඒකනේ a කියන්නේ ඍණ 1යි b ධන 3යි. ඔන්න ඔක දැන් තේරුණාද කියනකොට තව අවස්ථාවක් දෙකක් ඕන මට ගන්නත් පුළුවන්. තව එකක් බලමු ඕන. ඔන්න අපි මුලින් තීරණය කරමුකෝ මෙහෙම. දැන් මම අඳින්න යන්නේ පුතා y සමානයි x ධන 3 x ඍණ 2 කියලා හිතන්න. එතකොට මෙයාගේ මූලික ලක්ෂණ ලෙස ඕගොල්ලන්ට තාම කියන්න පුළුවන් දෙකක්. එකක් තමයි ප්‍රස්ථාරයේ ස්වභාවය කියන්න පුළුවන්. ප්‍රස්ථාරයේ ස්වභාවය. ඉතින් ප්‍රස්ථාරයේ ස්වභාවය ඔබට කියන්න පුළුවන්. මෙයා අවමයක් සහිත පරාවලයක්. දෙක ඔබට තාම කියන්න පුළුවන් වෙන්නේ
සිතේ ශුන්‍ය වන x ගේ අගයන් දෙක. නැත්නම් y අක්ෂයේ ඡේදනය කරන ලක්ෂ දෙක. කොහොමද කියන්නේ? ඔබට කරන්න තියෙන්නේ x ධන 3 බිඳුවට සමාන කරා හිතින් ගන්නත් පුළුවන්. එකක් එනවා x සමානයි ඍණ 3යි. x ඍණ 2 බිඳුවට සමාන කරාම x සමානයි ධන 2යි. එතකොට සිතය ශුන්‍ය වන x ගේ අගයන් දෙක වෙන්නේ ඍණ 3යි ධන 2යි. ඍණ 3යි ධන 2යි. දැන් මේ තුල තාම අපිට මේකේ සමමිතික අක්ෂයේ සමීකරණය ගැන කතා කරන්න බෑ. තාම අපිට මේක පේන්නේ නැහැ සමමිතික අක්ෂයේ සමීකරණය, උපරිම ලක්ෂයේ ඛණ්ඩාංක, අවම ලක්ෂයේ ඛණ්ඩාංක. ඒ ගැන අපිට මෙතන අදහසක් නැහැ. හැබැයි y බිඳුව වෙන y අක්ෂයේ ඡේදනය කරන ලක්ෂය නම් අපිට හොයාගන්න y අක්ෂයේ ඡේදනය වෙන ලක්ෂය හොයාගන්න පුළුවන්. මේ y අක්ෂයේ ඡේදනය වෙන ලක්ෂය හොයාගන්න පුළුවන්. එතකොට කරන්නේ අපි x සමානයි බිඳුව ආදේශ කරා. x සමානයි බිඳුව ආදේශ කරාම මෙතන එන්නේ 3 ගුණ කිරීම ඍණ 2. ඒ කියන්නේ මෙයා කැපෙන්නේ y අක්ෂයේ ඍණ 6ේදී. නේ ඍණ 6ේදී තමයි කැපෙන්නේ. y අක්ෂයේ ඡේදනය කරන්නේ ඍණ 6ේදී. ඒ කියන්නේ බිඳුවකම ඍණ 6ේදී තමයි y අක්ෂයේ ඡේදනය කරන්නේ. ඒකත් හරි. පැහැදිලි? එතකොට අපි ගත්තොත් එහෙම මෙයාගේ ප්‍රස්ථාරය අපි ඇන්දොත් එහෙම ප්‍රස්ථාරය ඇන්දොත් එන්නේ දරුවනි y සමානයි වරහන x ධන 3 වරහන වැවුව වරහන x ඍණ 2 වරහන වැවුව ඔන්න බලන්න මේ තියෙන්නේ ඒ අදාළ ප්‍රස්ථාරය. බලන්න මං කියපු දේවල් වෙන්නේ නැද්ද? ඍණ 3 හරිනේ. ඍණ 3 ධන 2 AB වෙන්නේ A ඍණ 3යි B ධන 2යි. y අක්ෂයේ ඡේදනය වෙන්නේ කීයේදීද? පැහැදිලිව පේනවා ඍණ 6ේදී. එහෙනම් දුවේ පුතේ අර පොතේ තියෙන සංකීර්ණ භාවයෙන් පොඩ්ඩක් මුදව ගන්නයි මම මේ හදන්නේ. ඒකේ අර සූත්‍ර නමනම් ඒවෙන් පොඩ්ඩක් එහාට යමු. එහෙනම් ඕගොල්ලන්ට මේ ආකාරයට දුන්නු ගමන් එකවර කියන්න පුළුවන් අවස්ථාව වෙන්නේ මොනවද? අවමයක් උපරිමයක් බව, චිතයේ ශුන්‍ය වන x ගේ අගයන් දෙක, තව විදිහට කිව්වොත් x අක්ෂයේ ඡේදනය වන ලක්ෂ දෙක, ඊළඟට y අක්ෂයේ ඡේදනය වන ලක්ෂයේ ඛණ්ඩාංකය ඔබට කියන්න පුළුවන්. නමුත් ඔබට මේකේ සම්මිතික අක්ෂය ගැන අදහසක් ගන්නත් ඕන. එතකොට පුතා මම නම් කියන්නේ මෙන්න මේ වැඩේ කරන්න කියලා. මේ වැඩේ කරාම හරි. මොකද්ද කරන්න තියෙන වැඩේ? ඕගොල්ලන්ගෙන් අහනවා නම් මෙයාගේ සම්මිතික අක්ෂයේ සමීකරණය මොකද්ද කියලා. හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක ඔබේ මොකද්ද කියලා. ඔබ බීජගණිතයේ උදව් කරගෙන පුතා මෙයාව ප්‍රසාරණය කරන්න මේ වරහන් ඉවත් කරන්න. බීජගණිතයේ උදව් කරගන්න. එතකොට වෙනවා පුතේ x ගෙන් ගුණ වෙනවා x වර්ගය. ඊට පස්සේ x ගුණ වෙනවා ඍණ 2කින්. එතකොට ඍණ 2යි x. 3ෙන් ගුණ වෙනවා ධන 3යි x. 3ෙන් ගුණ වෙනවා ඍණ 2. මේ 3ෙන් ඍණ 2 ගුණ වෙනවා. එතකොට ඍණ 6යි. එතකොට මේක තව පොඩ්ඩක් අපි සුළු කරගත්තොත් x වර්ගයේ ධන x ඍණ 6. ඊට පස්සේ පුතාලට තියෙන්නේ ටක් ගාලා මෙයා පූර්ණ වර්ගයක් ලෙස දකි. පූර්ණ වර්ගයක් ලෙස දකි. මෙයා පූර්ණ වර්ගයක් ලෙස දකිනකොට මොකද වෙන්නේ? මෙතන x ධන එකේ භාගේ දෙකෙන් එක. එකේ භාගේ භාගය. එකේ භාගේ භාගයයි. භාගය අයින් කරගන්න. එතකොට ඍණ 4න් 1. අඩු කිරීම 6. එතකොට මේක එන්නේ x ධන භාගේ වර්ගය ඍණ 6යි 4න් 1. ඔන්න ඕක හොඳට ප්‍රැක්ටිස් වෙන්න. මම මේක කියන්නේ දැන් අතන මම පෙන්නන්නම් අර වගුවේ ඕගොල්ලන්ට පෙන්නනවනේ අවමාගයන් මෙහෙම A වලින් B වලින් පෙන්නලා තිනවනේ. ඒ පෙන්නලා තින්නේ පුතේ මෙන්න මෙයාව ax වර්ගය නැත්නම් x වර්ගය ax ධන b කියන එක මේ වගේ පූර්ණ වර්ගයක් ලෙස සකස් කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඒ ගැන අමතක කරන්නකෝ. දැන් මෙතනදී මේ විදියට දුන්නු ගමන් ඔක මේ වගේ පූර්ණ වර්ගයක් ලෙස සකස් කරගන්න. පූර්ණ වර්ගයක් ලෙස සකස් කරගත්තාම අපිට
ටක් ගාලා මෙයාගේ හඳුන ගන්න පුළුවන් මොකද්ද සම්මිතික අක්ෂයේ සමීකරණය. මේ x ධන භාගය. x ධන භාගය බිඳුවට සමාන කරාම x සමානයි ඍණ භාගයයි. ඒ කියන්නේ ඍණ 0.5යි. ඉතින් ඔබට පේනවනේ මෙයාගේ සම්මිතික අක්ෂය. සම්මිතික අක්ෂය එන්නේ x සමානයි ඍණ 0.5යි. මේ දෙන්නගේ හරිය මැද. මෙතන බලන්න මේ. මෙතනින් ප්‍රස්ථාරයෙන් ගන්නත් පුළුවන් මේ. මෙතන. මේ දෙන්නගේ හරිය මැද. මෙතන ඒකක 1යි 2යි 3යි 4යි 5යි. ඒකක 5 දෙකෙන් බෙදෙන්න ඕන. ඒකක 2මාරයි. මෙතනින් 2මාරයි 1යි 2යි 2මාරයි කියන්නේ මේ මැදට එන්නේ මෙතනට. ඒ කියන්නේ හරියටම 0යි ඍණ 1යි මැද කියන්නේ ඍණ 0.5යි. ඒතකොට සම්මිතික අක්ෂයේ x සමානයි ඍණ 0.5යි කියන එක ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා. ඍණ 0.5යි. නේද? ඍණ 0.5යි. ඊට පස්සේ අපි ඉස්සෙල් එක මගේ අතින් දැන් මැකුණා. ඒ අනුව මෙතන ඔබට අවමය පේනවා ඍණ 6යි 4න් 1යි. අපි තව අවස්ථාවක් අරන් කතා කරමු. ඔන්න ඔබට මම කියන එක පැහැදිලිද දන්නේ නැහැ. මම තව උදාහරණ කිහිපයකින් ඒක තව තහවුරු කරන්නම්. ඔන්න අපි ගමුකෝ මෙතනදීම ඔන්න හොඳට බලා ගන්න. හිතන්න අපිට කියනවා y සමානයි x ඍණ 2 x ඍණ 3 ශිතේ ප්‍රස්ථාරය අඳින්න කියලා. x ඍණ 2 x ඍණ 3 ශිතේ ප්‍රස්ථාරය අඳින්න කියලා. අඳින්නට පෙර අපිට හඳුනා ගන්න පුළුවන් කාරණා වලින් එකක් තමයි මෙයාගේ මෙතන සාධක ස්වරූපයෙන් තියෙන්නේ. එතකොට මෙයාගේ මෙතන ධන ඒ හින්දා මෙයා අපි දන්නවා අනිවාර්යයෙන්ම අවමයක් සහිත පරාවලයක් කියලා. මෙයාව අපිට ගන්න පුළුවන් අවමයක් සහිත පරාවලයක්. දෙවෙනි එක x අක්ෂයේ ඡේදනය කරන ලක්ෂයේ x ඛණ්ඩාංක දෙක අපිට හොයා ගන්න පුළුවන්. අර AB අගයන් දෙක. AB අගයන් දෙක. එතකොට මොකද කරන්නේ? අපි x ඍණ 2 බිඳුවට සමාන කරාම x සමානයි 2යි. x ඍණ 3 බිඳුවට සමාන කරාම x සමානයි 3යි. එහෙනම් AB අගයන් දෙක වෙන්නේ a සමානයි 2යි b සමානයි 3යි. පැහැදිලිද? ඊට පස්සේ අපිට ගන්න පුළුවන් y අක්ෂයේ කැපෙන තැනේ y ඛණ්ඩාංකය. y අක්ෂයේ කැපෙන තැනේ y ඛණ්ඩාංකය අපිට ගන්න අපි මොකද කරන්නේ? x සමානයි බිඳුව කරනවා. y අක්ෂයේ කැපෙනවා කියන්නේ x සමානයි බිඳුවයිනේ. එතකොට පුතා මෙතන ඍණ 2 එනවා. ඍණ 2 වරහන ඍණ 3. ඒ කියන්නේ y සමානයි ධන 6යි. ඒ කියන්නේ නම් y අක්ෂයේ කැපෙන්නේ බිඳුවකම ධන 6ේදී. ඔන්න ඔය ටික අපි හොයාගත්තා. බිඳුවකම ධන 6ේදී. එතකොට ඔබට තවදුරටත් ඔබෙන් අහනවා නම් මෙයාගේ සමමිතික අක්ෂය ගැන ඔබට සම්මිතික අක්ෂය ගැන අදහසක් මෙතනින් ගන්නත් පුළුවන්. මේ බලන්න මෙතනින් ගන්නත් පුළුවන්. අච්චර දුර යන්න ඕනෙත් නැහැ. මෙතනින් ගන්න පුළුවන් සම්මිතික අක්ෂය ගැන අදහසක්. මොකද්ද මෙතනින් ගන්න පුළුවන් සම්මිතික අක්ෂයේ අදහස? ඔබට පේනවා මේ x අක්ෂයේ කැපෙන්නේ පුතා එකක් 2ේදී අනිත් එක 3ේදී. 2ේදී 3ේදී. එහෙනම් සම්මිතික අක්ෂයේ තියෙන්න ඕන පුතා මේකේ හරිය මැදනේ. මේකේ හරිය මැද. ඒ කියන්නේ එහෙනම් මෙයා එන්න ඕනේ 2.5යි. එහෙනම් සම්මිතික අක්ෂයේ වෙන්නේ පුතා x සමානයි 2.5යි. මෙතනින් ගන්න පුළුවන්. සම්මිතික අක්ෂයේ 2.5යි. දැක්කද? ඔබට දැන් අවම ලක්ෂයේ ඛණ්ඩාංකය ගන්න පුළුවන්. අවම ලක්ෂයේ ඛණ්ඩාංකය ගන්න මේ 2.5 මෙතනට ආදේශ කරා. මම මේ අමතර දැනුමක් දෙන්නේ. එතකොට මෙතන 2.5 අපි ආදේශ කරනවා. මෙතනත් 2.5 ආදේශ කරනවා. දෙකයි දශම පහ. එතකොට මෙතන 2.5න් දෙකක් අඩු කරාම 0.5යි. මෙතන 2.5 ඍණ 3 කියන්නේ ඍණ 0.5යි. මේ 0.5යි. එතකොට මෙතන 0.5 ඍණ 0.5න් ගුණ වුණාම ඍණ එතකොට 5 වරක් 5 25යි
ඒ කියන්නේ 0.25යි. ඍණ 0.25යි. මෙයා අවම වෙන්නේ මේ පස්වරප්පා 25යි දශම ස්ථාන දෙකක් ඍණ 0.25යි. එතකොට මෙයාගේ වර්ත හරුම් ලක්ෂය වෙන්නේ 2.5 කමා ඍණ 0.25. 2.5. අපි ප්‍රස්ථාරය ඇඳලා බලමු. ඔන්න බලන්න. අපි ප්‍රස්ථාරය ඇඳුවොත් y සමානයි වරහන x ඍණ 2 වරහන x ඍණ 3. ඔන්න ඔහොමයි ඒක. ඔන්න මේ ප්‍රස්ථාරය. ඔබට පේනවා ඇති. එහෙමනම් දරුවනි හොඳට බලන්න දැන්. මෙන්න ප්‍රස්ථාරය. එහෙනම් අපි දැන් කිව්වා නේද මෙතන 2නේ. A ගේ අගේ 2යි B ගේ අගේ 3යි. හරිනේ. සම්මිතිකාක්ෂය ඉන්නේ 2 3 හරි මැදනේ. එතකොට x සමානයි 2.5යි. ඒකත් හරිනේ. එතකොට මේ අපි ඊට අනුව y හෙව්වන්නේ අවමාගේ. අවමාගේ කියන්නේ පුතා මේ ඍණ 4න් 1. ඍණ 4න් 1. ඒ කියන්නේ ඍණ 0.25. හරිනේ. එතකොට අවමාගේ වෙන්නේ අවම ලක්ෂයේ ඛණ්ඩාංකය වෙන්නේ 2.5 කමා ඍණ 0.25. පැහැදිලිද? ඊළඟට මං කිව්වා මේ y අක්ෂයේ ඡේදනය වන ලක්ෂයේ ඛණ්ඩාංකය මේ 0.6. y ලක්ෂයේ ඡේදනය වන ලක්ෂයේ ඛණ්ඩාංකය 0.6. මං කිව්ව එක පැහැදිලිද පුතේ? මේ ඔක්කොම අවබෝධය සම්බන්ධ කාරණා. අවබෝධය. දැන් මම තව කියන්නේ මෙන්න මේකයි. මෙන්න මේ දේ. මෙතන දැන් මේ ඔයගොල්ලන්ට පොතේ දීලා තියෙන්නේ ටිකක් සංකීර්ණව. මම ඒකයි මේ ඔබට මේ සරලව පෙන්නන්නේ. මම තව උදාහරණ අරන් ඔබට පැහැදිලි කරන්නම්. පොඩ්ඩක් ඉන්න. දැන් මේ පොතේ දීලා තියෙන්නේ පුතා මෙන්න මේවනේ මේ වගුව. මෙන්න මේවා. මෙන්න මේවා දැන් මතක තියාගෙන අපිට ওই වැඩේ කරන්න බෑ පුතා. ඒකයි මම මේ කියන්නේ. මේවා මේ කාරණා මේ මතක තියාගෙන කොහොමද අපිට මේවයි අවම පරිම පිස්සුවෙත් මේ මොලේ විකාර වගේ නෙමේවා. අවබෝධයෙන් මේක ගියාම අපිට මේව අවශ්‍ය නැහැ. මේක අවශ්‍ය නැහැ. අපිට එකම ආකෘතියයි අපිට ඕනේ. එකම ආකෘතිය තමයි පුතා y සමානයි අර පූර්ණ වර්ගයක් සහිත අවස්ථාව මතක තියාගත්තා නම් ඇති හොඳටම. මේ පූර්ණ වර්ගයක් සහිත අවස්ථාව මතක තියාගත්තා නම් ඒක හොඳට ප්‍රැක්ටිස් වුණා නම් අපිට මේක ගලප ගන්න පුළුවන්. ඔන්න අපි තව ගමු. ඔන්න මම තව එකක් කියලා දෙන්නම්. තව එකක් අපි ගමු. මම ඊළඟට ඔයගලන්ට අවස්ථාව දෙන්නම්. අපි ගමු. මෙයා වයින් කරමු. ඔන්න මම තව එකක් ගන්නම්. ඔබත් සම්බන්ධ වෙන්නකො වැඩේට. එතකොට හරි. ඔන්න මම දැන් එකක් දෙන්නම්. පුතාලා දැන් උතන සටහන් පොතේ ලියන්න උදාහරණ 1 කියලා. උදාහරණ 1 y සමානයි x ධන 3 වරහන් x ධන ඍණ 3 x ධන 3 x ඍණ 3 මම ලේසි එකක් දෙන්නම්. x ධන 3 x ඍණ 3 චිතයේ ප්‍රස්ථාරය නොඇඳ පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ප්‍රස්ථාරයේ නොඇඳ පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. පළවෙනි ප්‍රශ්නේ ස්වභාවය. ප්‍රස්ථාරයේ ස්වභාවය. දෙවෙනි ප්‍රශ්නේ
y බිඳුව වන x අගයන්. y බිඳුව වන x අගයන්. 3. සමමිතික අක්ෂයේ සමීකරණය. සමමිතික අක්ෂයේ සමීකරණය. 4. හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක. හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක. 5. y අක්ෂයේ ඡේදනය කරන ලක්ෂයේ ඛණ්ඩාංකය. y අක්ෂයේ ඡේදනය කරන ලක්ෂයේ ඛණ්ඩාංකය. y අක්ෂයේ ඡේදනය කරන ලක්ෂයේ ඛණ්ඩාංකය. 6. දල සටහන. දල සටහන. චිතේ ප්‍රස්ථාරය නොවැද පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ස්වභාවය y බිඳුව වන විට x අගයන්, සමමිතික අක්ෂයේ සමීකරණය, හැලුම් ලක්ෂයේ ඛණ්ඩාංක, y අක්ෂයේ ඡේදනය කරන ලක්ෂයේ ඛණ්ඩාංක, දල සටහන. ඔබ උත්තර දෙන්න බලන්න. මම දැන් මොහොතකට පෙර සාකච්ඡා කරපු කාරණා ඔබ හරියට ග්‍රහණය කරගත්තා නම් ඔබ උත්සාහ කරන්න මේක. මම වෙලාව දෙන්න. ඉවරද? දරුවනි ලවිදු ඉවරද? නෑ සර් තව ටිකක් තියෙනවා. මෙනුජ සම්බන්ධ වෙලාද? මෙනුජ තුමි ඔව් සර්. ඉවරද? නෑ සර් තාම. පිනිදි ඉවරද?
අවබෝධයෙන් කරන්න කල්පනාවෙන් කරන්න මේක විභාගයේ ඕගොල්ලන්ගේ මේ වගේ අහන්නේ නැහැ. නමුත් ඔබ මේ අවබෝධය තියෙනවා නම් ඔබට ඔබ අඳින ප්‍රස්ථාරය ඉතාමත්ම නිවැරදිව ගොඩනගන්න පුළුවන්. අපි දැන් කාලේ ඇති නේද පුතා? නේ? හරි. මට උත්තර දෙන්න අවස්ථාව දෙන්නම් ඉරුෂි. ඉරුෂි ප්‍රස්ථාරයේ ස්වභාවය. ඉරුෂි को उत्तर දෙන්න. මෙනුජ තුමිත් අවස්ථාව ගන්න ස්වභාවයේ ප්‍රස්ථාරයේ ස්වභාවය මෙනුජ को කට්ටිය උත්තර දෙන්නේ නැහැනේ. කවිඳුට අවස්ථාව කවිඳු ඔව් ප්‍රස්ථාරයේ ස්වභාවය කියන්න බැයිද? අවමයක් සහිත පරාවලයක්. ඔව් අවමයක් සහිත පරාවලයක්. මෙතන පැහැදිලිව දන තියෙන්නේ. එතකොට මෙයා අවමයක් සහිත පරාවලයක්. හරි. y සමානයේ බිඳුව වන විට x අගයන්. ඍණ 3 හා ධන 3.
ඍණ 3යි ධන 3යි. සම්මිතික අක්ෂයේ සමීකරණය x සමානයි බිඳුව. x සමානයි බිඳුව. ඒක අපිට මෙතනින් දකින්න පුළුවන් නේද පුතා? මේ පූර්ණාගයන් දෙක තියෙන හින්දා මේ පූර්ණාගයන් එනකොට ඕගොල්ලන්ට ඕක දකින්න ලේසි. පූර්ණාගයන් නොවුණු කල තමයි අපි අර පූර්ණ වර්ගයක් සහිත ප්‍රකාශනයක් විදිහට සකස් කරන්න ඕනේ. මේක අවබෝධයෙන් ඉන්න ඕන. දැන් මේ y අක්ෂය නම් මෙතන මේ කැපෙන්නේ ඍණ 3ේදී ධන 3ේදී නම් සමමිතික අක්ෂය වෙන්නේ මේ දෙක හරි මැදනේ. හරි මැද කියන්නේ එතකොට x සමානයි බිඳුවේදීනේ. එතකොට x සමානයි බිඳුව. සමමිතික අක්ෂයේ සමීකරණය. හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය. බිඳුව ඍණ 9. හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක ගන්න අපි මෙතන දැන් x සමානයි බිඳුව මේකට ආදේශ කරා. බිඳුව. මෙයා බිඳුව. එතකොට එතන ධන 3යි ඍණ 3යි ගුණ වෙනවා. ඒ කියන්නේ ඍණ 9යි. ඒ කියන්නේ අවම අගය වෙන්නේ ඍණ 9. එහෙනම් හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකයේ එන්නේ බිඳුවකම ඍණ 9. y අක්ෂයේ ඡේදනය කරන ලක්ෂයේ ඛණ්ඩාංකය. ඍණ 9. y අක්ෂයේ ඡේදනය කරන ලක්ෂයේ ඛණ්ඩාංකය වෙන්නේ බිඳුවකම ඍණ 9. හැරුම් ලක්ෂයේම තමයි මෙයා මත වෙන්නේ. එහෙනම් දල සටහන බලමු. දල සටහන කියන්නේ මෙහෙමනේ. මම දැන් නිවැරදිම සටහන අදින්නම්. අපි ගත්තොත් එහෙම මේක 11 පන්තියට අදාළ ආකෘතිය නෙමෙයි. y සමානයි මේ ගත්තොත් එහෙම x ධන 3 වරහන x ඍණ 3. ඔන්නෝම ඉන්නේ ප්‍රස්ථාරය. මේ බලන්න. ඔබට පේනවා ඇති ධන 3 ඍණ 3. සම්මිතික අක්ෂය වෙන්නේ y අක්ෂය. මෙයා y අක්ෂය වටා සමමිතික වෙන එක්කෙනෙක්. මෙයා y අක්ෂය වටා සමමිතික වෙන ප්‍රස්ථාරයක්. y අක්ෂය වටේ සමමිතික වෙන්නේ. එතකොට මෙයාගේ හැරුම් ලක්ෂය පෙනෙයි බිඳුවකම ඍණ 9. මේ අරුම් ලක්ෂයෙන්නේ බිඳුවකම ඍණ 9. මම එක පහලට අරන් පෙන්නන්නම්. මේටි බිඳුවකම ඍණ 9. ඔන්න ඔහොම. අපි තව අවස්ථාවක් බලමු. ඔන්න ඉක්මනින් කරන්න මේක ප්‍රැක්ටිස් කරමු. ඔන්න තව එක අවස්ථාවක්. y සමානයි ඍණ x ඍණ 4 x ධන 2. අර ප්‍රශ්න ටිකම අහන්නේ මම. අර ප්‍රශ්න ටිකම ඉක්මනට උත්තර ලියලා දල සටහනක් අදී. කාට හරි අම්මා පැහැදිලි දැනක් තියෙනවා නම් ඒක අහලා විසඳ ගන්න හරි.
හරිද? ඔබ සූදානම්ද? මේක අවස්ථාව දෙන්නේ නුවන්මිට. නුවන්ගී සූදානම් වෙන්න. නුවන්ගී දෙන්නම සූදානම් වෙන්න. මට මේකට මම අහන උත්තර වලට ප්‍රශ්න වලට උත්තර දෙන්න. හරිද නුවන්මී? කො කතා කරන්න? නෑ සර්. තා පුංචි වෙලාවක් දෙන්නම්. හරි පුතේ සූදානම්ද? ඔව් සර්. ප්‍රස්ථාරයේ ස්වභාවය කියන්නේ දුව උපරිමයක් සහිත පරාවලයක්. උපරිමයක් සහිත පරාවලයක්. බොහොම හොඳයි. එතකොට මට කියන්න ශිතේ ශුන්‍ය වන x ගේ අගයන් දෙක නැත්නම් ab අගයන් දෙක x සමානයි 4 සහ x සමානයි -2. හතරේ ඍණ දෙකේදී තමයි මෙයා ඡේදනය වෙන්නේ. එතකොට අපිට දාලා අවබෝධයක් ගන්න පුළුවන් ඍණ දෙක මෙතන නම් මෙයා ධන 4 නම් මේ දෙක අතර තමයි මෙයා ඡේදනය වෙන්නේ. එතකොට මෙතන ඒකක කීයක් එනවද? 4යි 2යි 6ක්. 6 දෙකෙන් බෙදුවාම 3ක්. එතකොට එන්න ඕනේ 3ක්. ඒ කියන්නේ මෙතන ඉඳන් ගත්තොත් 3ක් කියන්නේ සමමිතික අක්ෂයේ සමීකරණය කොහොමද එන්නේ? x සමානයි 1 x සමානයි 1. 1 වුණාම තමයි මේ පැත්තටත් 3ක් එනවා මේ පැත්තටත් 3ක් එනවා. අන්නේ අවබෝධය. දැන් අරකේ පුතේ පොතේ තියෙන්නේ a වර්ගය එකතු කිරීම b බෙදීම දෙක ඔය වගේනේ. ඒවා පාඩම් කරන්න අවශ්‍ය නැහැ. මෙතන හරි මැද හොයාගත්තා. ඒ හරි මැද අපි ගන්න ඕන බිඳුවත් එක්ක x ගේ බිඳුවත් එක්ක කොතනද ඉන්නේ 3. දැන් මෙයා ඒකක 3යි 4න් 3ක් අඩු කරාම එක x සමානයි 1. හරි. දැන් අපිට අවශ්‍යයි ඊළඟට උපරිමාගය කීයද ආවේ දුවට? උපරිමාගය මොකද කරන්නේ නුවන්නේ මේකට ආදේශ කරන්නේ 1. එතකොට ඉන්නේ 1 ඍණ 4 1 ධන 2. එතකොට ඍණ 1න් ඍණ 4ක් අඩු වුණාම ඍණ 3යි 2යි 1යි 3යි. එතකොට මේ ටික ගුණ කරන්න. 3 3 9යි. උපරිමාගයේ 9 නේද එන්නේ? සර් උපරිමාගයේ මට 9. ඍණ 8 මම ඔය ආදේශ කළ නේද ගත්තේ කොහොමද ගත්තේ? ඔව් සුළු කිරීම වල වැරද්දක් වෙන්නේ. අනිවාර්යයෙන්ම උපරිම වෙන්නේ පුතේ සමමිතික අක්ෂය වටානේ. x සමානයි 1 වටානේ උපරිම වෙන්නම ඕනේ. උපරිම වෙන්න ඕනේ. ඒතකොට x සමානයි 1 මෙතට ආදේශ කරා මං. ඒක හිතින් කරන්න ඕන වැඩක්. 1 අඩු කිරීම 4 ඍණ 3යි 2යි 1යි 3යි. මෙතන ඍණ ලකුණක් තියෙනවනේ. එතකොට ඍණයි ඍණයි ධනයි 3 3 9යි.
එතකොට වර්තන ලක්ෂයේ කණ්ඩාංක එන්නේ පුතාගේ එතකොට වෙනස් වෙයි 1,9 වර්තන ලක්ෂය. නේද? එතකොට y අක්ෂයේ කැපෙන තැනේ අපි හොයාගන්නේ කොහොමද? y අක්ෂයේ කැපෙනවා කියන්නේ x සමානයි 0යි. ඒ කියන්නේ 9. ඒ කියන්නේ y අක්ෂයේ කැපෙන්නේ පුතා අපිට පැහැදිලිව පේනවා 0,9 දී. y අක්ෂයේ ඡේදනය වෙන්නේ 0,9 දී. දල සටහනට ගියොත් දල සටහන නෙවෙයි මම දැන් මෙතන නිවැරදිම රූප සටහන අදින්නේ. ඔන්න බලන්න. එතකොට මෙතන එනවා y සමානයි ඍණ වරහන x ඍණ 4 වරහන x ධන 2. ඔන්න ඔහොමයි එන්නේ. බලමු අපි. ඔන්න බලන්න. ඔබේ උත්තරත් එක්ක ගලපලා ගත්තොත් ඍණ 2 4. ඍණ 2 4. ඒක හරි. සම්මිතික අක්ෂයේ පැහැදිලිව පේනවා x සමානයි 1. සම්මිතික අක්ෂයේ x සමානයි 1. සර් ඔව් කියන්නේ. සර් අන්තිමට එන්නේ බිඳුව. මෙතන නේද y අක්ෂයේ වැරදිලා තියෙන්නේ. එතන x සමානයි ඔව් වැරදුනා. මෙතන x සමානයි බිඳුව වුණාම 8 එන්නේ නේ. 8 එන්නේ. මම මෙතන එකනේ ආදේශ කරේ බිඳුවනේ එන්න ඕනේ. ඔව් මෙතන ඉන්නේ x සමානයි බිඳුව. බිඳුව වෙනකොට එන්නේ y අක්ෂයේ කැපෙන්නේ. එතකොට y සමානයි ඍණ බිඳුව අඩු කිරීම ඍණ 4 කියන්නේ ඍණ 4 මෙතන ධන 2. එතකොට එන්නේ 8. 8. එතකොට එන්නේ 0,8. මේ දින් හරි. 1,9. පැහැදිලිද? ඔන්න ඔය කාරණාව අපිට පෙර ගොඩනගා ගන්න පුළුවන්. පෙර ගොඩනගා ගන්න පුළුවන්. හරි. මම හිතනවා ඔබ බොහෝ දෙනෙක් කෝස් තේරුම් ගන්න නැති කියලා. මේක තරම් අමාරු දෙයක් නෙමෙයි. ඉතින් ඒක එක්ක තමයි මේ කතාව ඔහොම යන්නේ. ඔන්න බලන්න දැන් අපිට පුළුවන් මේ ආකෘතියට අදාළ ප්‍රස්ථාර ගොඩනගන්න. ලවිදු දැන් ඔබට පුළුවන් මේ ආකාරයේ මේ ප්‍රස්ථාර ටික නේ මේ ටිකට යන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ බලන්න. මෙතන කියනවා මේ බලන්න පහත එක් එක් සිතේ මගේ නිරූපණය වෙන ප්‍රස්ථාරයේ නොඇඳ අර මං කියපු කාරණා ටික මේ අහන්න. නොඇඳ කරුණු ලක්ෂයේ කණ්ඩාංක ලියන්නලු. නොඇඳ. දැන් මේ වගේ එකක් කොහොමද කරන්න කියලා පොඩ්ඩක් හිතෙන්න ඕන. මේ වගේ අවස්ථාවක්. නේ? ප්‍රස්ථාරයේ නොඇඳ හැරුම් ලක්ෂයේ කණ්ඩාංක ලියන්නලු. ඒ ගැන අවධානය යොමු කරන්න. මම දැන් උදව් කරොත් එහෙම ඒක හරියන්නේ නැහැ. එකේ සිතේ දල සටහන් ඇඳ දක්වන්න. මෙන්න බලන්න දල සටහන් ඇඳ දක්වන්නලු. දැන් ඕගොල්ලන්ට මේක කරන්න බැයිද දෙවෙනි එක? පැහැදිලිව කරන්න පුළුවන්. ඊට පස්සේ මේගොල්ලන්ගේ ප්‍රස්ථාර ඇඳලා ප්‍රස්ථාරයේ ඇසුරෙන් ලක්ෂණ අහනවා. ප්‍රස්ථාර ඇසුරෙන් ලක්ෂණ අහන. ඔබට මේ උදාහරණ භාවිතා කරන්න පුළුවන්. මේ උදාහරණ අවස්ථා යොදා ගන්න පුතේ. උදාහරණ අවස්ථාත් යොදා ගන්න සිතේ ප්‍රස්ථාරයේ නොවැද මේ අවස්ථාව පිළිබඳ අවධානය යොමු කරන්න. ඉතින් සම්පූර්ණ පරිශීලනයක් වෙන්න ඕන ඔබේ. පැහැදිලිව හොඳ අධ්‍යයනයක් වෙන්න ඕන. ඒ අධ්‍යයනය තුල තමයි මේ කාරණාව සාර්ථක වෙන්නේ. ඊට පස්සේ ඔබට තියෙන පාස් පේපර්ස් ගණන් වලට යන්න. ඊට ඉස්සෙල්ලා මිශ්‍ර අභ්‍යාසයේ ගණන් එකක්වත් අතාරින්න එපා පුතා. මතුවෙන ගැටලු දෙතුන් සැරයක් උත්සාහ කරන්න. නේ? දැන් මේ අන්තිම තුන්වෙනි දෙවෙනි ගාන මේ යන දෙකකේ මේ මගින් දෙකේ ගුණිතේ දැක්වේ. මේ පැහැදිලිව මේ දිහා දැක්ක ගමන්. නේ දැන් මේ ආව අපිට මේ ආකෘතිය හදා ගන්න පුළුවන් x ධන 2 මෙයාව අපිට ගොඩනගා ගන්න පුළුවන් මෙන්න මෙතන බලන්න. දැන් මම උදව් කරොත් පොඩ්ඩක් දැන් මෙතන x ධන 2 මෙතන තියෙන්නේ පුතා 3 අඩු කිරීම x කියලා. නමුත් මෙයාගේ ආකෘතිය මා කිව්වේ අපේ ආකෘතිය වෙන්නේ y සමානයි ධන හෝ ඍණ x ඍණ a වාරයක් x ඍණ b. එතකොට ඔයා මෙතනත් එක්ක මෙයාව ගලප ගන්න ඕන. බලන්න මේ දෙන ගලප ගන්න ඕන. එතකොට මොකද්ද වෙන්නේ කියලා ඔබට තේරෙයි. අනිත් එක මෙතන අගේ වගු දිහා බැලුවාම මේ ඍණ 6න් පටන් ගන්න. x ඍණ 3 වෙනකොට y ඍණ 6න් පටන් ගන්න. ඊට පස්සේ යන්නේ ධන 6ට. ඒ කියන්නේ උපරිමයක්. පැහැදිලිව උපරිමයක්.
ඉතින් දැන් මේකේ පේන්නේ නැහැනේ උපරිමයක් බව. එහෙනම් මෙතන මොකද වෙන්න ඕනේ කියන එක ඔයගලන්ට තේරෙන්න ඕන. මෙතන මේ ආකෘතියට ගලප ගන්න වෙනවා. ඒ කියන්නේ මම ඔබට අවධානය යොමු කරන්න දෙනවා. මේක සිහි කල්පනාවෙන් කරන්න ඕන වැඩක් පුතා. තේරුණාද? ඔබ ඒ අත්දැකීම් ගන්න ඕන. මේ ගණන් ටික හැදෙන්න ඕන. මේ ගණන් ටික විශේෂ මිශ්‍ර අභ්‍යාසයේ ගණන් ටික සම්පූර්ණ පාස් පේපර්ස් ගණන් වලට අනුකූලව තියෙන්නේ. මේ ගණන් ටික හරිය වටිනවා. මේව එකක්වත් අතරින්න එපා. හදන්න. ඉතින් තවදුරටත් ඔබට ගැටලු තැන් තියෙනවා නම් අහන්න. මම දැන් ප්‍රස්තාර මූලධර්ම වශයෙන් ඔබත් එක්ක සාකච්ඡා කරනකොට අවසන් කරන්න තමයි උත්සාහ කරන්නේ. ඊට පස්සේ මතුවෙන ගැටලුත් එක්ක තමයි අපි ඊට පස්සේ යන්න හදන්නේ. ගැටලුත් එක්ක තව පොඩි දෙයක් අපි පොඩ්ඩක් බලමු. මෙන්න මේ අවස්ථාව මෙහෙම එකත් ඕගොල්ලන්ට හිතන්න දීලාම ගත්තා නම් හොඳයි කියලා හිතෙනවා. දැන් ඔබ මෙන්න මේ පැත්තත් පොඩ්ඩක් හිතන්න. මම උදව් කරන්නේ දැම්මම මේ සිතේ උත්තරණය වෙන එක අපි ගන්නේ පහළට ඉහළට විස්ථාපනයේ මගේ ඇගීමෙත් එකක් අහලා තිබුණා. ඉහළට පහළට විස්ථාපනය වුණාම නවශිතේ ප්‍රස්ථාරයේ ලිවීමේ හැකියාව තියෙන්නත් ඕන. ඒ වගේම x අක්ෂයේ ඔස්සේ වමට දකුණට විස්ථාපනය වුණාම නවශිතේ ප්‍රස්ථාරයේ ලියන විදිහ ඔබ උත්සාහ කරන්න. කොහොමද වෙන්නේ කියලා. එහාට මෙහාට යනකොට. අන්නේ අවස්ථා දෙකේ දැඩි අවධානයක් යොමු කරන්න. මේ දෙන්න එහාට මෙහාට යනකොට වම් අත පැත්තට දකුණු අත පැත්තට යනකොට මෙයා ඉහළට පහළට යනකොට නවශිතේ ප්‍රස්ථාරයේ ගොඩනගන ආකාරය පිළිබඳව ඔබේ අවධානය යොමු වෙන්න ඕන. පැහැදිලි? ඔව්. ඒක ඔබට හිතන්න මන් දුන්නේ. මම එතන දැන් අවස්ථාව මං කිව්වොත් ඔයගොල්ලෝ හිතන්නේ නැහැ. ගැටලු වල තියෙන ඒ වගේ අවස්ථා. ඒ ගැටලු හදනකොට ඔයගලන්ට තේරෙයි කොහොමද වෙන්නේ කියලා. එහෙමනම් දුවේ පුතේ අපි අද දවසේ මෙතනින්